රයිට් අපි ලෑස්ති වෙන්නේ MCQ පේපර් එකේ ඊළඟ ප්‍රශ්න 25 කියන්නේ ප්‍රශ්නාංක 26 සිට 50 දක්වා සාකච්ඡා කරන්න. මේ පේපර් එකත් ඔයගොල්ලන්ට link එක දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පේපර් එක නැති කෙනෙක් නම්. හරි. 26 වෙනි ප්‍රශ්නේ ගත්තාම සමාගමක තොගායිතමයකට අදාළ තොරතුරු දීලා තියෙනවා. රයිට්. මාසයක ඉල්ලුම ඒකක 10000යි. එක් ඇණුමක් සඳහා ඇණුම් කිරීමේ පිරිවැය 150යි. තොග රඳවා ගැනීමේ පිරිවැය තොග පිරිවැයෙන් 10%යි. තොග ඒකකයක මිල 40යි. ඒ කියන්නේ 40ට 10%ක්. ඒ කියන්නේ තොග රඳවා ගැනීම පිරිවැය 4යි කියන එක. 4යි. අපෙන් අහනවා වර්ෂයකට ඇණුම් කළ යුතු ප්‍රශස්ත ඇණුම් සංඛ්‍යාව. හරි කී පාරක් ඇණුම් කරන්න ඕනද? හරි. අවුරුද්දකට ප්‍රශස්ත ඇණුම් සංඛ්‍යාව කීයද කියලා අහනවා. රයිට්. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ඇණුම් සංඛ්‍යාව කියන එක හොයන්න පුළුවන් අපිට. ඇණුම් සංඛ්‍යාව කියන එක හොයන්න පුළුවන්. D බෙදීම EOQ කියන සූත්‍රයෙන්. EOQ කියන සූත්‍රයෙන්. එහෙනම් ඉස්සරොම් මේකේ අපි හොයාගෙන ඉන්න ඕනේ EOQ කියන්නේ කීයද කියලා. හරි EOQ කීයද? EOQ සමානයි EOQ හොයන සූත්‍රයක් තියෙනවා 2DCO බෙදීම CH වල සම්පූර්ණ වර්ගමූලය. එතකොට දෙක වැඩි කිරීම D කියන්නේ ඉල්ලුම වාර්ෂික ඉල්ලුම. මාසික ඉල්ලුම 10000යි. එහෙනම් වාර්ෂික හොයන්නම් 12න් වැඩි කරනවා. එහෙනම් 12න් වැඩි කරාම අපිට ගන්න පුළුවන් 1,20,000යි. ඊට පස්සේ CO කියන්නේ cost of ordering. ඇණුම් කිරීමේ පිරිවැය 150යි. ඊට පස්සේ CH තොග රඳවා ගැනීමේ පිරිවැය 4යි. එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් දෙක වැඩි කිරීම 1,20,000 වැඩි කිරීම 150 right බෙදීම 4. එතකොට EOQ විදිහට අපිට ගන්න පුළුවන් උත්තරේ විදිහට ගන්න පුළුවන් අපිට ඒකක 3000 right උත්තරේ ඒකක 3000යි. ඒකක 3000. ඒ කියන්නේ එකපාරක් ගෙන්නනකොට ගෙන්නන්න ඕනි ඒකක 3000ක්. දැන් අවුරුද්දටම අපි ඇණුම් සංඛ්‍යාව හොයන්න යන්නේ. අවුරුද්දටම ඕනි කීයද? 1,20,000යි නිල්ලුම. 1,20,000ක් ඕනි. එකපාරක් ගේනකොට ගෙන්නන්නේ 3000යිනේ. එහෙනම් 3000 ගානේ වාර කීයක් ගේන්න ඕනද? 1,20,000 බෙදන්න ඕනි 3000යි. බින්තුන්ට බින්තුන 120 බෙදීම right 3. එහෙනම් වාර 40යි. මේකේ තේරුම තමයි ළමයි 3000 ගානේ වාර 40ක් ගේනවා කියන එක. එහෙනම් උත්තරේ 3 වෙනවා. right 26ට උත්තරේ 3. ඊට පස්සේ 27 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනත මගින් ස්ථාපිත කර ඇති ව්‍යවස්ථාපිත ආයතනයක් වන්නේ පොදු ව්‍යාපාර ගිණුම්කාරක සභාව, ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය, අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිත මණ්ඩලය, සොරකුම්පත් හා විනිමය කමිෂන් සභාව, ශ්‍රී ලංකා ගිණුම් කරන ශිල්පීය ආයතන. එහෙනම් වඩාත් නිවැරදි උත්තරය විදිහට දෙක ගන්න පුළුවන් right ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය කියන එක right උත්තරේ 2. 28 වෙනි ප්‍රශ්නයට අපි එනවා ගිණුම් කරන ප්‍රමිත මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණ වන්නේ පළවෙනි එක ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය හා මූල්‍ය තත්ත්වය හා සත්‍ය හා සාධාරණ ලෙස හෙළිදරව් කිරීමට මඟ පෙන්වීම මූල්‍ය ප්‍රකාශන සංගතතාවය ආරක්ෂා කිරීම තොරතුරු වල ගුණාත්මක භාවය වැඩි කිරීම තොරතුරු වල විශ්වාසතාවය වැඩි කිරීම ඊයේ සඳහන් සියල්ලම වඩාත් නිවැරදි උත්තරේ 5 ඊයේ සඳහන් සියල්ලම right 29 නුවන් ව්‍යාපාරය යකඩ පුටු නිපදවන ව්‍යාපාරයකි. මෙම එක් යකඩ පුටුවක් සඳහා යන්ත්‍රපය දෙකක් අවශ්‍ය වේ. අන්න පොදුකාර පිරිවැය ආශ්‍රයෙන් ගාන දීලා තියෙන්නේ. යකඩ පුටුවක් සෑදීමට වැය වෙන මුළු පිරිවැය. ඒ කියන්නේ ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය දෙකම. ප්‍රාථමිකයි පොදුකාරය දෙකම 6400යි. මෙම යකඩ පුටුවක් සෑදීම සඳහා 4000ක ඍජු ද්‍රව්‍ය පිරිවැයක් 2000ක ඍජු ශ්‍රම පිරිවැයක් යනවා. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැය යනවා 6000. ප්‍රාථමික පිරිවැය 6000යි. හරි? ව්‍යාපාරයේ යන්ත්‍රපය 2000ක් පදනම් කරගෙන ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය අන්තර්ගාහනය කරනු ලබයි. අපෙන් අහනවා ව්‍යාපාරයේ ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය. මෙහෙමයි. දැන් මේක යන්න ඕනේ අග ඉඳන් මුලට. දැන් මුළු පිරිවැය දීලා තියෙනවනේ 6400. ඔය 6400න් 6000ක්ම ප්‍රාථමිකයිනේ. ඒ කියන්නේ එකට යන පොදුකාර පිරිවැය කීයද? ඔන්න පොදුකාර පිරිවැය 1කට 400.
එතකොට යකඩ පුටුවක් හදන්න පැය දෙකක් ඕනි කියලා කියනවනේ. එතකොට මේ 400 ඇවිල්ලා තියෙන්නේ අන්තර්ගහන අනුපාතය පැය දෙකෙන් වැඩි කරලා. ඒ කියන්නේ 400 දෙකෙන් බෙදුවා නම් පැයකට පොදු කාර්ය පිරිවැය කීයක් එනවද? 200යි. මේ තමයි පැයක පොදු කාර්ය පිරිවැය. හරි, එක පැයක යන්ත්‍ර පැයක පොදු කාර්ය පිරිවැය. එතකොට යන්ත්‍ර පැයක පොදු කාර්ය පිරිවැය 200යි. යන්ත්‍ර පැය කීයක් ඕනද? යන්ත්‍ර පැය 2000ක් පදනම් කරගෙන තමයි right අපි අන්තර්ගහනය කරන්නේ. එහෙනම් 200 වැඩි කිරීම 2004යි right. ලක්ෂ 4යි උත්තරේ. එහෙනම් උත්තරේ 4 29 වෙනි ප්‍රශ්නෙට. අපි එනවා 30. නිකලස් සමාගම 2020 3.31 දින අවසන් වර්ෂය සඳහා පහත් තොරතුරු ලබා දී ඇත. ආදායම් බදු වෙන් කිරීම 80යි, ගෙවූ බදු 340යි, 19 20 වර්ෂයට ඇස්තමේන්තුගත ආදායම් බද්ද 580යි. 18 19 වර්ෂයේ වෙන් කරන ලද ආදායම් බදු ප්‍රමාණයට වඩා අතිරේකව 20ක් ගෙවීමට සිදු වූයේ නම්, ඒ කියන්නේ දැනට වෙන් කරලා තියෙන ගානට වඩා ගෙවලත් 20ක් වැඩිපුර. ඒ කියන්නේ ඌණ වෙන් කිරීමක් නම් අපෙන් අහනවා 20 3.31 ගෙන් අවසන් වර්ෂයේ ආදායම් බදු වියදම. ඔය අහන්නේ ඇත්තරම සටහන් අංක 3 ගැනනේ. එතකොට ඉස්සෙල්ලා අපි බලනවා 19 20 3.31 ගෙන් අවසන් වර්ෂයේ අහන්නේ. එහෙනම් ප්‍රවර්තන වර්ෂය. ඒ කියන්නේ 19 20 ඇස්තමේන්තුගත බද්ද. ඇස්තමේන්තුගත බදු. ඇස්තමේන්තුගත බද්ද කීයක් තියෙනවද? 580ක් තියෙනවනේ. 580යි. ගිය අවුරුද්දට වෙන් කරපු ප්‍රමාණයට වඩා අතිරේක 20ක් ගෙවලා. ඒ කියන්නේ ගිය අවුරුද්දට වෙන් කරපු ප්‍රමාණය උණයි. එහෙනම් එකතු කරනවා 18 19 ඌණ වෙන් කිරීම. මොකද ගිය අවුරුද්දේ වෙන් කරලා තියෙන ගාන මදි. හරි, ආදායම් ප්‍රකාශය හදද්දි. එහෙනම් මේ අවුරුද්දේ ලාභයෙන් අඩු කරන්න ඕනි 600ක්. ඒ කියන්නේ ලක්ෂ 6ක් විදියට උත්තරේ 2. අපි එනවා 31 වෙනි ප්‍රශ්නයේ සිට උත්තර ලියන්න තියෙන්නේ. හරි. එහෙනම් දැන් 31 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයක පහත ගනුදෙනු දීලා තියෙනවා. මූලිකාංග වලට ඇති කරන බලපෑම අඩුවේ වැඩිවේ වෙනස් නොවේ ලෙස දක්වන්න කියලා කියනවා. right. එහෙනම් අපි බලමු වසරේ ආදායම් බදු වෙන් කිරීම. ආදායම් බදු වෙන් කරොත්, ඒ කියන්නේ ආදායම් බදු ගෙවලා නැහැ, වෙන් කරලා විතරයි තියෙන්නේ. හරි, ආදායම් බදු වෙන් කිරීම. එතකොට ආදායම් බදු වෙන් කිරීම කොහොමද වත්කම් වලට බලපානවාද? right. ආදායම් බදු වෙන් කරොත් වත්කම් බලපෑමක් නොවේ. බලපෑමක් නොවේ. හරි, ඊට පස්සේ හිමිකම right. ආදායම් බදු වෙන් කරොත් වියදමක්, එහෙනම් හිමිකම අඩු වේ. මෙතන වගකීම් වැඩි වේ. මොකද තාම ගෙවලා නැහැනේ. වැඩි වේ. ලාභයක් සහිතව වත්කම් ප්‍රත්‍යාගන්නේ. එතකොට වත්කම් ප්‍රත්‍යාගන්නේ කළ ලාභයක්නේ. එහෙනම් වත්කම් වල වටිනාකම වැඩි වේ. වැඩි වේ. හිමිකම වැඩි වේ. මොකද ප්‍රත්‍යාගන සංචිතය කියන්නේ හිමිකම. වගකීම් වෙනස් නොවේ. ප්‍රසාද කොටස් නිකුතුව. ප්‍රසාද කොටස් නිකුත් කළොතින් right. ප්‍රසාද කොටස් නිකුත් කළොත් වත්කම් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවේ. හිමිකමත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? right. සංචිත පාවිච්චි කළානේ ප්‍රසාද කොටස් නිකුත් කරන්නේ. එතකොට සංචිත අඩු වෙලා ප්‍රකාශ කළ ප්‍රාග්ධනය තමයි වැඩි වෙන්නේ. එහෙනම් වගකීමුත් වෙනස් නොවේ. වෙනස් නොවේ. කල්බදු ණය වාරික ගෙවීම වත්කම් අඩු වේ. හිමිකම් අඩු වේ. ඇයි? ණය පොලිය හින්දා අඩු වෙනවා. වගකීම් අඩු වේ. ඕකේ. එහෙනම් 32 පහත ගනුදෙනු හා සිද්ධීන් සීමිත පොදු සමාගමක හිමිකමට හා කාරක ප්‍රාග්ධනට කරනු ලබන බලපෑම වැඩි වේ අඩු වේ වෙනස් නොවේ ලෙස දක්වන්න. right. කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාම ලැබෙන එක. එතකොට කාරක ප්‍රාග්ධනය වෙනස් වෙන්න නම් ජංගම වත්කම් වගකීම් වෙනස් වෙන්න ඕනේ. right. දැන් බලමු අපි. සංචිත ප්‍රාග්ධනිත කිරීම. සංචිත ප්‍රාග්ධනිත කරොත් හිමිකම වෙනස් නොවේ. වෙනස් නොවේ. කාරක ප්‍රාග්ධනයත් වෙනස් වෙන්නේ වෙනස් නොවේ. ලාභාංශ ගෙවීම. ලාභාංශ ගෙවුවොත් හිමිකම අඩු වෙනවා. right. අඩු වේ. කාරක ප්‍රාග්ධනයත් අඩු වෙනවා. ඇයි? මුදල් කියන ජංගම වත්කම right. අඩු වෙන නිසා. අඩු වේ. හිමිකම් නිකුතුව. හිමිකම් නිකුතුව කරොත් හිමිකම වැඩි වේ. ඇයි? කොටස් නිකුත් කළානේ හිමිකම වැඩි වෙනවා. වැඩි වේ.
කාරක ප්‍රාග්ධනයත් වැඩි වේ. මුදල් ලැබෙන නිසා. ඊළඟට වර්ෂයේ ලාභයෙන් කොටසක් පොදු සංචිතයට මාරු කිරීම හිමිකම වෙනස් නොවේ. right. මොකද ලාභය කියන්නේ පොදු සංචිතය කියන්නේ දෙකම හිමිකම. හරි. එතකොට එකක් අඩු වෙලා එකක් වැඩි වෙනවා. සම්පූර්ණ හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. කාරක ප්‍රාග්ධනයට බලපෑමක් නැහැ. වෙනස් නොවේ. හරි. අපි එනවා 33. පහත් දැක්වෙන ප්‍රකාශන සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද යොදන්න. ගැනුම් අධියාචනා පත්‍රය පිළියෙල කරනු ලබන්නේ සැපයුම් දෙපාර්තමේන්තුව මගිනි. ගැනුම් අධියාචනා පත්‍රය පිළියෙල කරන්නේ සැපයුම් දෙපාර්තමේන්තුවෙන් නෙමෙයිනි. ඒක නිකුත් කරන්නේ ගැනුම් අධියාචනා පතනේ. එතකොට මිලදී ගන්න කියලා කියන්නේ ගබඩාව. ගබඩාව කියනවා right. මිලදී ගන්න කියලා ගැනුම් දෙපාර්තමේන්තුවට. හරි. ගැනුම් දෙපාර්තමේන්තුවට නේ right. ගබඩාවට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න කියලා. එතකොට right ඒක වැරදි. ඒක වැරදි. හරි වැරදි ඒක. ඊළඟ පරිපාලන කටයුතු සඳහා මෝටර රථයක් ණයට මිලදී ගැනීම සටහන් කරන්නේ පොදු ජර්නලේ. ඒක හරි. right. ඒක හරි. තොගයක් හානි වීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනයේ ලදුපත. ලදුපතේ දාන්නේ මුදල් ලැබීමනේ. right. එහෙනම් ඒක වැරදි. ඊළඟ මුදල් පොතේ සටහන් වූ ඍජු ප්‍රේෂණ හේතුවෙන් බැංකු ප්‍රකාශනයේ මුදල් ශේෂය ඉහළයයි. ඔව්. බැංකු ප්‍රකාශනයේ විතරනේ ලැබිලා තියෙන්නේ. එහෙනම් බැංකු ප්‍රකාශනය ඉහළයි. එහෙනම් ඒක හරි. right. ඒක හරි ඈ. අපි එනවා 34 වෙනි ප්‍රශ්නේ. 2020 මාර්තු 31 දිනට සීමිත රමිදු සමාගමට අදාළ විස්තර කීපයක් පහත් දැක්වේ. රුපියල් 1000 වලින් බදු පසු ලාභය වෙළඳ ලැබිය යුතු ගිණුම් ශේෂ අඩුවීම බදු ඇස්තමේන්තුව වර්ෂ අග උපචිත ආදායම් බද්ද පොලී ගෙවීම. අපෙන් අහනවා මෙහෙයුම් කටයුතු වලින් ලද ශුද්ධ මුදල් ප්‍රමාණය කොපමණද? හරි. මුදල් ප්‍රවාහය. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශ වලට අදාළ දැන් බදු පසු ලාභයනේ තියෙන්නේ. අපි ගන්න ඕන බදු පෙර ලාභය. බදු පෙර ලාභය. බදු පෙර ශුද්ධ ලාභය. දැන් බදු පසු ලාභය 1500යි. බදු ඇස්තමේන්තුව තියෙනවා 500ක්. ඒ කියන්නේ බදු පෙර ලාභය 2000යිනේ. බදු පෙර ශුද්ධ ලාභය 2000ක් තිබිලා. මොකද ඔය 2000න් 500 අඩු වෙලා තමයි 1500 ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් වෙළඳ ලැබිය යුතු ගිණුම් ශේෂ අඩුවීම. ඔය කාරක ප්‍රාග්ධන අයිතමයක්නේ. එතකොට වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙලා. ඒ කියන්නේ ණය ගැතියෝ අඩු වෙලා කියලානේ. ණය ගැතියෝ අඩු වෙලා පෙරට වඩා ණය ගැතියෝ අඩු වෙලා කියන්නේ ණය ගැතියන්ගේ සැබවීම මුදල් ලැබිලා. එහෙනම් ණය ගැති අඩුවීම අපි එකතු කරනවා. ණය ගැති අඩුවීම. right. ජංගම වත්කම් අඩුවීමනේ. එහෙනම් ඒක මුදල් ගලා ඒම. right 500. ඊළඟ බදු ඇස්තමේන්තුව ඕකේ වසර අග උපචිත ආදායම් බද්ද. ඒ කියන්නේ ගෙවන්න තියෙන ආදායම් බද්ද කීයද? 150. ඒ කියන්නේ ඇස්තමේන්තුව 500යි ගෙවන්න තියෙන 150ක්. එහෙනම් right ගෙවලා තියෙනවා 350. එහෙනම් බදු ගෙවීම 350. ඔයිට අමතරව පොලිය ගෙවලා තියෙනවා 120. එහෙනම් පොලිය ගෙවීමත් අපිට අඩු කරන්න පුළුවන්. පොලිය ගෙවීම 120. එහෙනම් අපිට උත්තරේ විදියට ගන්න පුළුවන් 2000ක් එකතු කරලා 2000න් right 2000ට එකතු කරනවා 500ක් අඩු කරන්න ඕනි 350ක් සහ 120ක්. එහෙනම් අපිට 2030ක් විදියට රුපියල් 2030යි. රුපියල් 2030ක් විදියට උත්තරේ ගන්න පුළුවන්. 30.3. ඕකේ. අපි එනවා 35. 2019 4.1 දින සමාජිකයන් 100 දෙනෙක්ගෙන් සමන්විත ක්‍රීඩා සමාජයක් ආරම්භ කරන ලදී. වර්ෂය තුලදී ලද මුළු ආදායම 6,80,000ක් වන අතර වියදම ලක්ෂ 5කි. වර්ෂය තුල ක්‍රීඩා සමාජයේ නව ක්‍රීඩා සංකීර්ණ අරමුදලක් ආරම්භ කරන ලද අතර වර්ෂය තුල ඒ සඳහා ලක්ෂයක මූල්‍ය ආධාරයක් ලැබී ඇත. ලක්ෂ 10ක මූල්‍ය ආධාරයක් ලැබී ඇත. අපිට කියනවා මෙයින් රුපියල් 300ක් වැය කොට වර්ෂය තුලදී ඉදිකිරීම සිදු කොට ඇත. අපෙන් අහනවා සමුච්චිත අරමුදල කීයද කියලා. දැන් සමුච්චිත අරමුදල කියන එක හොඳට මේක තේරුම් ගන්න සමුච්චිත අරමුදල කියලා කියන්නේ අතිරික්තයන් හා ඌනතාවයන්ගේ එකතුවීම. හරි? දැන් මේ අවුරුද්දනේ මේ සමිතිය පටන් අරන් තියෙන්නේ. එතකොට දැන් මේකේ මුළු ආදායම තියෙනවා 680.
මුළු වියදම තියෙනවා 500ක්. එතකොට මුළු ආදායමෙන් මුළු වියදම අයින් කරාම අතිරික්තය තියෙනවා 180ක්. මේක කලින් ඉඳන් තිබ්බ සමිතියක් නෙමෙයිනේ. එතකොට කලින් සමුච්චතර මුදලක් නැහැනේ ආරම්භයේ. එහෙනම් අතිරික්තය තියෙනවා මේ අවුරුද්දේ. අතිරික්තය අපිට තියෙනවා රයිට් 180. 1,80,000. දැන් වර්ෂය තුලදී ලක්ෂ 10ක මූල්‍ය ආධාරයක් හම්බෙලා තියෙනවා ක්‍රීඩා සංකීර්ණය ඉදි කරන්න. ඒකෙන් ලක්ෂ 3ක් දාලා ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම කරලා තියෙනවා. එතකොට ඔය ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම කරපු ගාණෙන් සමුච්චතර මුදලට එකතු වීමක් වෙන්න ඕන. ඒකට හේතුව රයිට් ලක්ෂ 3ක්නේ අපි ක්‍රීඩා සංකීර්ණය හදන්න පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් රයිට් අර මුදලෙන් එකතු වෙලා තියෙනවා ලක්ෂ 3ක්. රයිට් දැනට. එහෙනම් 4,80,000යි දැනට සමුච්චිත අරමුදල 4,80,000යි. අපි එනවා 36. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතංක 16ට අනුව වත්කමක ෂේකල හැකි අගය යන නිර්වචනය කරන්න. ෂේකල හැකි අගය කියලා කියන්නේ මොකද්ද? රයිට් වත්කමක ෂේකල හැකි අගය. පිරිවැය හෝ ප්‍රත්‍යාගන් අගයෙන් රයිට් ඒකේ සුන්බුන් අගය අඩු කරාට පස්සේ ලැබෙන අගය තමයි ෂේකල හැකි අගය. රයිට් එහෙනම් අපිට දාන්න පුළුවන් මොකද්ද? ෂේකල හැකි අගය වන්නේ දේපල පිරියත උපකරණයක වත්කමක පිරිවැයෙන් එහි සුන්බුන් අගය අඩු කළ පසු ලැබෙන අගයයි. රයිට් 37. අමර සමර හා චාමර විසින් දෙකට එක අනුපාතයට ලාභ බෙදා ගනිමින් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයෙන් චාමර විශ්‍රාම ගන්නා ලදී. චාමර විශ්‍රාම ගන්නා දිනට කීර්තිනාමය ලක්ෂ 6කට අගය කළ අතර එදිනට චාමරගේ ජංගම ගිණුමේ හා ප්‍රාග්ධන ගිණුමේ පැවති ශේෂයන් පිළිවෙලින් ලක්ෂ 8ක් හා ලක්ෂ 12ක් විය. රයිට් අපිට කියනවා චාමර විශ්‍රාම ගන්නා දිනට ඔහුට ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කිරීමට හවුල්කරුවන් එකඟ වී ඇතනම් එම ශේෂය ණය ගිණුමට මාරු කිරීමට අදාළ දිත්තු සටහන ලියන්න කියලා අහනවා. රයිට් එතකොට දැන් මෙහෙමනේ. චාමර විශ්‍රාම ගන්නකොට චාමරගේ ජංගම ගිණුමේ ශේෂය හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය දීලා තියෙනවා. එතකොට එතනින් එයාගේ හිමිකම ගන්න පුළුවන්. ජංගම ගිණුමේ ශේෂය දීලා තියෙනවා ලක්ෂ 8ක්. ප්‍රාග්ධන ගිණුමේ දීලා තියෙනවා කීයක්ද? 1200. ඔයිට අමතරව එයා අයින් වෙනකොට එයාට අයිති කීර්තිනාමයකුත් තියෙනවනේ. එතකොට කීර්තිනාමයේ ලක්ෂ 6යිනේ. ඔය ලක්ෂ 6න් එයාට අයිති රයිට් ලාභ අනුපාතය දෙකට එකනේ. ඒ කියන්නේ 5න් 1යි. ලක්ෂ 6න් 5න් 1යි කියලා කියන්නේ 120යි. එතකොට එයාට කීර්තිනාමයෙන් අයිති වෙනවා 1,20,000. එතකොට එයාගේ ඔක්කොම හිමිකම තියෙනවා 2,120ක්. දහස් වලින් ගත්තම 2,120ක් එයාට අයිති ඒවා. එතකොට ඒක ණය ගිණුමකට මාරු කරනකොට ප්‍රාග්ධන ගිණුම හර චාමර 2,120යි. ණය ගිණුම බැර ඒක වගකීමක් ව්‍යාපාරයේ දැන් බැර චාමර 2,120. ඔන්න හිමිකම ණය ගිණුමකට මාරු. මුළු හිමිකම හොයාගන්න ඕන විශ්‍රාමයන්දී. මුළු හිමිකම කියලා කියන්නේ ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි එයාගේ කීර්තිනාමය. හරි 38. 2020 වර්ෂයේ පිරිවැය ඒකකයක ඇස්තමේන්තුගත පිරිවැය පහත දැක්වේ. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවලු. ප්‍රාථමික පිරිවැය, ගැලපුම් අංශයේ පොදුකාර්ය පිරිවැය, නිමවුම් අංශයේ පොදුකාර්ය පිරිවැය. 40ක ඉන්ධන වියදමක් ගැලපුම් අංශයට ප්‍රතිපාදනය කර නැත. ගැලපුම් අංශයට ප්‍රතිපාදනය කරලා නැහැ. ගැලපුම් අංශයේ ඇස්තමේන්තුගත යන්ත්‍රපැය සංඛ්‍යාව 2000යි. යන්ත්‍රපැයක ඇස්තමේන්තුගත පොදුකාර්ය පිරිවැය 100ක් ලෙස ගැලපුම් අංශය ගණනය කරලා තියෙනවා. එතකොට දැන් මෙහෙමනේ. අපිට කියනවා දෝෂ නිවර්ධ කළ පසු ඒකකයක පිරිවැය. දැන් ඒකේ පිරිවැය හොයද්දි ප්‍රාථමික පිරිවැය අවුලක් නැහැනේ. ඔය ගැලපුම් අංශයේ කේස් එකක් නේ තියෙන්නේ. නිමවුම් අංශයේ පොදුකාර්ය පිරිවැයත් අවුලක් නැහැ. එතකොට දැන් ළමයි මෙතන මේ යන්ත්‍ර පැයක ඇස්තමේන්තුගත පොදුකාර්ය පිරිවැය 100යිනේ. යන්ත්‍ර පැයක ගැලපුම් අංශයේ යන්ත්‍ර පැය ගාන 2000.
ගැලපුම් අංශයට දැන්ට පොදුකාර පිරිවැය 500ක් අන්තර්ග්‍රහණය කරලා තියෙනවානේ. ඒ කියන්නේ පොදුකාර පිරිවැය රුපියල් 100 ගානේ පැය රයිට් ඔය මෙතන 500 ඇවිල්ලා තියෙන්නේ 100 ගානේ පැය 5ක් යනවා. එතනින් තමයි පැය 5ක් යනවා. එතනින් තමයි ඔය 500 හොයලා තියෙන්නේ. හරි? ගැලපුම් අංශයේ පොදුකාර පිරිවැය 500යි කියලා. දැන් ගැලපුම් අංශයේ ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය 100යි. ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය ගාන කීයක් තියෙනවද? 2000ක් තියෙනවනේ. එතකොට 100 වැඩි කිරීම 2000 ගත්තාම අපිට ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය විදියට ගන්න පුළුවන් දැනට අරගෙන තියෙන ලක්ෂ 2 දාලා. හැබැයි ලක්ෂ 2යි නෙමෙයි 40000ක ප්‍රතිපාදනය කරන්න ඕනේ ඉන්ධන වියදමකුත්. එතකොට 40000ත් මේක ගැලපුවාමට පස්සේ 240000 වෙන්න එපයි. ඇත්තටම ගැලපුම් අංශය. එතකොට මේ තමයි හරි ඇස්තමේන්තුගත පොදුකාර පිරිවැය 240000. ඕක බෙදනවා පැය ගානේ. පැය ගාන වෙනස් වුණේ නැහැ. පැය ගාන 2000යි. එතකොට පැයකට පොදුකාර පිරිවැය කීයක් එනවද බලන්නකෝ. 240 බෙදීම 2 කියලා කියන්නේ 120යි. පැයකට පොදුකාර පිරිවැය. එතකොට පැය 5ක් යනවනේ මෙතන. පැය 5ක්නේ. එහෙනම් ඒකකේ පිරිවැය ගන්නකොට ප්‍රාථමික පිරිවැය 1000යි. හරිද? ඊට පස්සේ 120 ගානේ දැන් පැය 5යි. හරි? අන්න එහෙමයි පොදුකාර පිරිවැය ගන්න ඕනේ ගැලපුම් අංශයට අදාළව. එහෙනම් 600යි. ඊට පස්සේ නිමවුම් අංශයේ වෙනසක් උනේ නැහැ. 200යි. එහෙනම් දැන් ඒකකේ පිරිවැය 1800යි රුපියල්. එහෙනම් රුපියල් 1800යි. හොඳට තේරෙනවා බලන්න. ආපහු ගාන හදන්න. ඊළඟ 39 වෙනි ප්‍රශ්නේ. ආයතනයක් විසින් 2018 4.1 දින කල්බදු ගිවිසුමක් මත 2600ක ලක්ෂ 26ක යන්ත්‍රයක් අත්පත් කරගත් අතර එදිනට රුපියල් ලක්ෂ 2ක මූලික තැන්පතුවක් ගෙවන ලදී. ගම්ම්‍ය පොලි අනුපාතය වසරකට 10%යි කල්බදු කාලය වර්ෂ 5යි. කල්බදු වාරිකය 550යි. නිසි ලෙස වාරික ගෙවා ඇත. පළමුවන අපෙන් අහනවා පළමුවන වර්ෂයේ අවසානයේ කල්බදු වගකීම හා වගකීම ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරන්න. දැන් මෙහෙමනේ. අපි ළමයි මුලදිම අරන් තියෙනවා ලක්ෂ 26කට 2600කට තමයි වත්කම අරන් තියෙන්නේ. ඒක මුලදිම ගෙවලා තියෙනවා 200ක මූලික තැන්පතුවක්. එතකොට අපි ණය වෙලා තියෙන්නේ අපේ භාවිත අයිතිය සහිත වත්කම වෙනුවෙන් අපි ණය වෙලා තියෙන්නේ 2400යි. හරි? එතකොට පළවෙනි අවුරුද්ද නෙමෙයි. පළවෙනි අවුරුද්දේ 2400ට පළවෙනි අවුරුද්දනේ. 2400ට පොලිය ගන්නවා. රයිට් 100ට කීයක්ද? 10ක්නේ. එතකොට 240යි. පළවෙනි අවුරුද්දේ පොලිය 240යි. හරි? එතකොට පළවෙනි අවුරුද්දේ කල්බදු වාරිකය කීයද? හැම අවුරුද්දෙම කල්බදු වාරිකය 550යිනේ. එතකොට 550න් රයිට් අපි 550ක් ගෙව්වාට 550න් 240ක් මොනවද ගෙවලා තියෙන්නේ? පොලි. එහෙනම් ණය මුදලින් අඩු වෙන්නේ කීයක්ද? රයිට් ණය මුදලින් අඩු වෙන්නේ 550න් 240ක් ගියාම 310යි. හරි? 310යි. දැන් එතකොට පළවෙනි අවුරුද්ද අවසානයේදී අපිට කල්බදු ණය හිමි ගිණුම ගැහුවොත් එහෙම පළවෙනි අවුරුද්දට රයිට් මෙන්න මෙහෙමයි එන්නේ. මේ තමයි කල්බදු ණය හිමියෝ. හරි? භාවිත අයිතිය සහිත වත්කම වෙනුවෙන් අපි ණය උනේ 2400යි. එහෙනම් 2400ක් භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම හර මේකට බැර 2400යි. දැන් මේ අවුරුද්දේ පොලිය 240යිනේ. එහෙනම් පොලී ගිණුමට හර කරලා මෙතෙන්න බැර කරගන්නවා 240. දැන් මේ අවුරුද්දේ මුදලින් ගෙවනවා රයිට් 550. එහෙනම් මුදල් ගිණුම බැර මේකට හර 550. දැන් බලන්නකෝ පළවෙනි අවුරුද්ද අවසානයේ කල්බදු රයිට් 2640යි 2640. මේ එන්නේ කල්බදු ණය හිමි ගිණුමේ ශේෂය. 9යි රයිට් 6යි කීයද? 2090යි. මේ තියෙන්නේ කල්බදු ණය ගිණුමේ ශේෂය 2090ක් එනවා. දැන් ඔය 2090න් ජංගම කොටස කියලා සලකන්නේ අපි ඊළඟ අවුරුද්ද ඇතුළේ ගෙවන ටික. ඊළඟ අවුරුද්ද ඇතුළත ගෙවන්න ඕන ප්‍රමාණය. හරි? පළවෙනි අවුරුද්ද ඉවර වෙලා රයිට් පළමු වර්ෂයේ අවසානයේ ජංගම හා ජංගම නොවන. එහෙනම් ඔය 2090න් ඔන්න
හොඳට බලන්න. ඕක මං කොටස් දෙකකට කඩනවා. එකක් තමයි ජංගම. අනික තමයි ජංගම නොවන. ජංගම නොවන. එහෙනම් ජංගම කොටස කියලා සලකන්නේ ඊළඟ අවුරුද්දේ වාරිකයේ 550යිනේ. ඕකෙන් ඊළඟ අවුරුද්දේ පොලිය කීයක් තියෙනවද? 209යි. මොකද 2090ට ඊළඟ අවුරුද්දේ පොලිය බලන්නේ. ඊළඟ අවුරුද්දට 2090යිනේ. 2090ට පොලිය 10%ක් 209. එහෙනම් 550න් 209ක් ගියාම 341ක් එනවා ජංගම. එතකොට ජංගම නොවන ගන්නේ කොහොමද? ඔක්කොම තියෙනවනේ වගකීම 2090. ඕකෙන් 341ක් ජංගමයිනේ. රයිට්. එහෙනම් 2090න් අපි අයින් කරනවා 341. එතකොට අපිට එනවා 1749. ඔන්න. මේ තමයි ජංගම නොවන. එහෙනම් ජංගම වගකීම 341.3යි. ජංගම නොවන වගකීම රයිට් කීයද? 1749.3. රයිට් රුපියල් ඔක්කොම. ඊට පස්සේ ආදායම් ප්‍රකාශයේ සටහන් කරන දෙවන වර්ෂයට අදාළ කල්බදු පොලිය. කල්බදු පොලිය කීයද? 2,90,000යි. මොකද 20,90,000ක් නේ තියෙන්නේ ණයශේෂය. එහෙනම් අපිට එනවා රයිට් රුපියල් 2,90,000. හොඳයි. 40. 3:2 අනුපාතයට අමරහා නයන විසින් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයට නව හවුල්කරුවෙකු ලෙස සාමා බඳවා ගන්නා ලදී. සාමා බඳවා ඊට පස්සේ කියනවා අමර නයන සාමා අතර නවලාභ අනුපාතය 2:1යි. සාමා බඳවා කීර්තිනාමය ඇස්තමේන්තු කර හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම මගින් ගලපන ලද අතර එමගින් සාමාගේ හිමිකම 30කින් අඩු විය. රයිට්. එතකොට ඇස්තමේන්තුගත කීර්තිනාමය කීයද අහනවා, නයනගේ හිමිකමින් සිද්ධ වෙච්ච වෙනස කීයද කියලා අහනවා. දැන් මෙහෙමනේ. අමර නයන සාමා. රයිට්. ඔය තමයි තුන් දෙනා. හරි. අමර නයන සාමා. දැන් අපි දන්නවා හවුල් ව්‍යාපාරයක කීර්තිනාමය හවුල්කරුවෙක්ගේ පැමිණීමකදී පරණ අනුපාතයට බැර කරලා. හරි. ඒ කියන්නේ පරණ හවුල්කරුවන්ට හිමිකම වැඩි වෙන්න දීලා නව හවුල්කරුවන්ට හර කරනවා. ඒ කියන්නේ 2:1. එතකොට නව හවුල්කරුගේ දැන් කීර්තිනාමයේ ගැළපීම නිසා නව හවුල්කරුගේ හිමිකමට වෙන්නේ ඍණ බලපෑමක්. හිමිකම අඩු වෙනවා. එතකොට දැන් සාමාගේ හිමිකම කීයකින් අඩු වෙලා තියෙනවලුද? 30කින් අඩු වෙලා තියෙනවලු. දැන් මේ කීර්තිනාමයේ ගැළපීමේ හින්දා සාමාගේ හිමිකම 30කින් අඩු වෙලාලු. රයිට්. එතකොට 30කින් අඩු වෙලා කියන්නේ එතන 1යි කියන එකනේ. එහෙනම් එතන 30යි නම් මෙතන කීයද? 60යි. එහෙනම් මෙතනත් කීයද? 60යි. රයිට්. මොකද මෙතන 1යිනේ. එහෙනම් මෙතන 2යි. 60යි. එහෙනම් 60යි මුළු කීර්තිනාමයේ කීයක් තියෙනවද? 60යි 120යි 30යි 150යි. එහෙනම් 1,50,000යි. හරි. 1,50,000යි. ඊට පස්සේ ඊළඟට ඔය 1,50,000 තමයි 3:2 අනුපාතයට බැර කරන්න ඕනේ. ඒ කියන්නේ 5න් බෙදන්න ඕනේ. 5න් බෙදම කීයද? 30,000යි. එහෙනම් 30,000 ඒවා 3ක්. රයිට්. 90,000යි. මෙතන 60,000යි. එතකොට කීර්තිනාමයේ බැර වෙන්නේ මෙන්න මේ විදිහට. බැර වෙන්නේ මේ විදිහට. 90ක් බැර වෙලා 60ක් බැර වෙනවා. 60ක් කර වෙලා 60ක් කර වෙලා 30ක් කර වෙනවා. එතකොට අපෙන් අහනවා නයනගේ හිමිකම. නයනට 60ක් බැර වෙලා 60ක් කර වෙනවා. නයනගේ හිමිකමට වන බලපෑම 0යි. නැත්තම් ශුන්‍ය වේ. රයිට්. එල්කේස් 16 දීපල පිරියත උපකරන ප්‍රමිතියට අනුව 41 වෙනි ප්‍රශ්නය පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න. දීපල පිරියත උපකරන ස්පෘශ හෝ අස්පෘශ වෙන්න පුළුවන්. නෑ. අස්පෘශ වෙන්න බෑ. එහෙනම් අසත්‍යයි. අසත්‍යයි. දීපල පිරියත උපකරන මුල් වලට පිරිවැයට හඳුනාගත යුතුයි. සත්‍යයි. හරි සත්‍යයි. ඊළඟ වත්කමක පිරිවැයෙහි ප්‍රයෝජනවත් ජීව කාලය පුරා බෙදා හැරීම ෂේ කිරීම නම් වේ. පිරිවැය නෙමෙයි ෂේ කළ හැකි යගේ. බැලු බැලමට හරි කියලා හිතෙන්න පුළුවන්. ඒක අසත්‍යයි. වත්කම් ප්‍රත්‍යාගන්නේදී අදාළ වත්කම් පන්තියේ සියලුම වත්කම් ප්‍රත්‍යාගන්නය කළ යුතුය. සත්‍යයි. රයිට්. එහෙනම් අසත්‍යයි සත්‍යයි අසත්‍යයි සත්‍යයි.
අපි එනවා 42. සුස් තීරුවේ හරි ලකුණක් යොදවමින් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතවලට අනුව පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න. ප්‍රතිපාදනයක් යනු නිශ්චිත කාලයක් හෝ ප්‍රමාණයක් නොමැති වගකීමය. right. කාලයක් හෝ ප්‍රමාණයක් නොමැති වගකීම් සත්‍යයි. අසම්භාව්‍ය වගකීම් ආයතනයක මූල්‍ය ප්‍රකාශන හඳුනා ගනි. හඳුනා ගන්නෑ අසත්‍යයි. ගිණුම් කරන ඇස්තමේන්තුව වල වෙනස් වීම ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල ප්‍රවර්තන සහ අනාගත ගිණුම් කාලච්ඡේදවල ගලපයි. ඔව් ඇස්තමේන්තු වෙනස් වීම ගලපන්නේ ප්‍රවර්තන සහ අනාගත ගිණුම් කාලච්ඡේදවල සත්‍යයි. හරි අපි උදාහරණයක් විදියට ගමු දීපල පිරියතුපු කරනක ඵලදායී ජීවකාලයේ වෙනස් වීම. ඒක මේ අවුරුද්දට සහ අනාගතයට බලපාන්නේ. ඊට පස්සේ ආයතනයක ගිණුම් ප්‍රතිපත්ති තීරණය කිරීම සෑම විටම කළමනාකරුවන්ගේ අභිමතයේ පරිදි සිදුවේ. ගිණුම් ප්‍රතිපත්ති තීරණය කිරීම කළමනාකරණයේ අභිමතයේ පරිදි විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඒක නිසා අසත්‍යයි. 43. අදාළ තීරුවේ හරි ලකුණක් යොදවමින් වෙළඳ සමාගමක පහත ගනුදෙනු තුලින් නැතිවන මුදල් ගලා යාම් මෙහෙයුම් ආයෝජන මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ වර්ග කරන්න මුදල් ප්‍රකාශ වලට අදාළව දීලා තියෙන්නේ. භාණ්ඩ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පියවීම. එහෙනම් මෙහෙයුම්. කල්බදු ණයහිමියෙකුට කල්බදු වාරිකයේ ගෙවීම. කල්බදු වාරිකයේ ගෙවුවොත් ඒක ණයනේ. එහෙනම් මූල්‍ය. සාමාන්‍ය කොටස්කරුවන්ට ලාභාංශ ගෙවීම. ලාභාංශ ගෙවුවොත් මූල්‍ය. මෝටර රථයක් මුලදී ගැනීම ආයෝජනය. හරි? right. 44. සමාජ සුබසාධන ආයතනයක සමාජික මුදල් පිළිබඳ තොරතුරු අපිට දීලා තියෙනවා. වර්ෂය තුලදී ලද සමාජික ගාස්තුව ලක්ෂ 3යි. සමාජිකයන් 100 දෙනෙකු සමාජික ගාස්තු ගෙවා තිබුණේ ප්‍රවර්තන වර්ෂයට පමණි කියලා කියනවා. ඊළඟට කියලා තියෙනවා සෙසු සමාජිකයන් 50 දෙනා ප්‍රවර්තන වර්ෂයට හා ඊළඟ වර්ෂයට සමාජික ගාස්තු ගෙවා තිබුණි. අපිට කියනවා ප්‍රවර්තන වර්ෂයට අදාළ සමාජික ගාස්තුව කලින් ලද සමාජික මුදල. දැන් මෙහෙමයි. ලක්ෂ 3ක් හම්බෙලා තියෙනවා. දැන් අපෙන් අහනවානේ පළවෙනි එක ප්‍රවර්තන වර්ෂයට අදාළ. දැන් අර වර්ෂයට අදාළ එක හොයන්න නම් පළවෙනි කොටස හදන්න නම් අපි බලන්න ඕන සමාජිකෝ කී දෙනෙක් ඉන්නවද? එක්කෙනෙක්ට අදාළ සමාජික මුදල කීයද කියලා. දැන් සමාජික 100 දෙනෙක් ඉන්නවා ප්‍රවර්තන වර්ෂයට ගියපු. හරි? 50 දෙනෙක් සෙසු සමාජිකයන් 50 දෙනා කියලා කියනවනේ. ඒ කියන්නේ මේකේ සමාජිකයෝ ඉන්නේ 150යි. හරි? 150 ඉන්නේ එක්කෙනෙක්ගේ සමාජික ගාස්තුව දීලා නැහැ. දැන් ලක්ෂ 3ක් හම්බෙලා තියෙනවනේ. ලක්ෂ 3ක් හම්බෙලා තියෙනවා. ඒ සමාජිකයෝ කී දෙනෙක් වෙනුවෙන්ද? දැන් මෙහෙමයි. 100 දෙනෙක් දීලා තියෙන එක අවුරුද්දකට 50 දෙනෙක් දීලා තියෙන අවුරුදු දෙකකට. ඒ කියන්නේ ඔය 50 දෙනාත් right දීලා තියෙනවානේ අවුරුදු දෙකකට. එහෙනම් ළමයි මම මේ ලක්ෂ 3 බෙදනවා 200. ප්‍රශ්නයක් නැහැ. right මොකද 100 දෙනෙක් දීලා තියෙන එක අවුරුද්දකට ඉතුරු 50 දෙනා අවුරුදු දෙකකට දීලා තියෙනවා. අවුරුදු දෙකකට දීලා තියෙනවා. හරි? පැහැදිලිනේ? එතකොට 200ෙන් බෙදනවා. එතකොට එක අවුරුද්දකට අදාළ සමාජික මුදල අපිට හොයාගන්න පුළුවන් ලක්ෂ 3 බෙදීම 200. එහෙනම් 1500යි. මේ තමයි 1500 වැඩි කිරීම 150. එහෙනම් වර්ෂයට අදාළ සමාජික මුදල right අපිට ගන්න පුළුවන් 225000යි. 225000යි. ඊළඟට කියනවා කලින් ලද සමාජික මුදල. ඉතින් කලින් ලද සමාජික මුදල හොයන්න නම් සමාජිකයෝ 50 දෙනෙක්ගෙන් 1500 ගානේ හම්බෙලා තියෙනවා. right එහෙනම් 1500 වැඩි කිරීම 50 දෙනෙක් වැඩිපුර දීලා තියෙනවනේ. ඒ කියන්නේ 75000. right 45. 2020 ජනවාරි මාසයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ නිෂ්පාදන ව්‍යාපාරයක 2020 ජනවාරි මාසයට අදාළ පහත් තොරතුරු දී ඇත. අමුද්‍රව්‍ය ගැනුම්, පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය, පරිවර්තන පිරිවැය, නිමිතොගේ ශුද්ධ වැඩිවීම, විකුණුම්, නිෂ්පාදන පොදුකාර පිරිවැය, නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. කාලච්ඡේදය තුළ නිෂ්පාදනයට යොමු කළ සියලු අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් වී ඇත. ආයතනයේ ජනවාරි මාසයට අදාළ ලාභය සොයන්න. ලාභය හොයන්න කියලා කියන්නේ. විකුණුම් දීලා තියෙනවනේ. හොඳයි. අමුද්‍රව්‍ය ගැනුම් දීලා තියෙනවා, පාරිභෝජනය කළ ද්‍රව්‍යයක් දීලා. පරිවර්තන පිරිවැය. එතකොට අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් මේ ගානේ පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයයි පරිවර්තන පිරිවැය එකතු කරා නම් හරි මේ දෙක එකතු කරා නම්
අපිට ගන්න පුළුවන් මුළු නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ මේ 50000 කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. මොකද පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය පරිවර්තන පිරිවැය එකතුව තමයි මුළු නිෂ්පාදන පිරිවැය. එතකොට නිෂ්පාදන පොදුකාර පිරිවැය කියන එක අපිට වැඩක් නැහැ. නිමිතෝගේ අමුද්‍රව්‍ය ගැනමුත් අපිට ඕනේ. ඊට පස්සේ නිමිතෝගේ සුද්ධ වැඩිවීම. දැන් අපිට විකුණුම් පිරිවැය හොයාගන්න වෙනවා. එහෙනම් මම කියනවා විකුණුම් පිරිවැය ගන්න ආරම්භක නිමිතෝගය ධන නිෂ්පාදන පිරිවැය අඩු කළා අවසාන නිමිතෝගේ. දැන් නිෂ්පාදන පිරිවැය 50000යිනේ. නිමිතෝගේ සුද්ධ වැඩිවීම 8000යි. ඒ කියන්නේ ආරම්භක නිමිතෝගය මම ගත්තොතින් 10000ක් විදියට මම නිකන් හිතලා ගන්න. හරි? 10000යි අවසාන නිමිතෝගේ ගන්න ඕනේ කීයක් කියලාද? 18000යි. මොකද නිමිතෝගේ වැඩිවීමක් තියෙනවා. නිමිතෝගේ වැඩිවීම. සුද්ධ වැඩිවීම. එහෙනම් මෙතන 50000ට 10000 එකතු වුණාම 60000යි. 60000න් 18000ක් ගියාම අපිට විකුණුම් පිරිවැය විදිහට ගන්න පුළුවන් කීයද? 42000. විකුණුම් පිරිවැය 42000යි. දැන් අපේ විකුණුම් කීයක් තියෙනවද? දැන් අපේ විකුණුම් ආදායම තියෙන 75000. ඔය 75000න් විකුණුම් පිරිවැය අපිට අඩු කරන්න පුළුවන්. විකුණුම් පිරිවැය අඩු කරන්න පුළුවන් 42000. එහෙනම් 42000ක් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට එනවා දල ලාභය 33000. right? දල ලාභය 33000යි. ඔය දල ලාභය 33000න් නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය ලාභය හොයද්දී අඩු කරන්න ඕනේ. එහෙනම් right නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය 13000ක් අපි අඩු කරනවා. අඩු කරාම අපිට එනවා කීයද? right උත්තරේ 20000යි. රුපියල් 20000යි. 46. 2019 3යි එක දින ණයගැති පාලන ගිණුමේ හරශේෂය රුපියල් 50000ක් විය. 2019 මාර්තු මාසයේ විකුණුම් ජර්නලයේ එකතුව 520000ක් ණයගැති පාලන ගිණුමේ 250000ක් ලෙස සටහන් කළා. විකුණුම් ජර්නලයේ අඩුවෙන් තමයි දාලා තියෙන්නේ. right 270ක් ඈ. හරි 520ක් දාන්න ඕන එක 250යි දාලා තියෙන්නේ. හරි 270ක් අඩුයි. කෙසේ නමුත් විකුණුම් ගිණුමේ නිවැරදි අගය සටහන් කර ඇත. මාසය තුලදී ණයගැතියන් ලක්ෂ 2ක් ගෙවා ඇත. අවසාන ණයගැතියන් ශේෂය මත අඩමාන ණය 110ක් වෙන් කර ඇත. ඉහත වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් සංලක්ෂ්‍ය අවශ්‍ය වෙන්නේ. දැන් ඉස්සරෝම විකුණුම් ජර්නලයේ එකතුව දාලා තියෙන අඩුවෙන්නේ. ඒ කියන්නේ ණයගැති පාලන ගිණුමටයි විකුණුම් ගිණුමටයි ගිහිල්ලා තියෙන අඩුවෙන්. එහෙනම් 270ක් ණයගැති පාලන ගිණුම හර 270000යි. විකුණුම් ගිණුම බැර 270000. එතකොට දැන් ණයගැති පාලන ගිණුම හර කියන්නේ ණයගැති පාලන ගිණුම වැඩි වුණානේ. වැඩි වෙච්ච නිසා අඩමාන ණය ප්‍රමාණයත් වැඩි වෙන්න ඕන. ණයගැති පාලන ගිණුම වැඩි වෙන්නේ 270000යි. 270000ට අපි බලන්න ඕනි 100ට 10. එතකොට කීයක් එනවද? 27000යි. එහෙනම් අඩමාන ණය ගිණුම හර 27000යි. අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර 27000යි. ඔන්න වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් දෙක. 47. පහත සඳහන් තොරතුරු භාවිතා කරමින් 2023-31 අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට අය කළ යුතු බොල් හා අඩමාන ණය සුද්ධ වටිනාකම. හරි. වර්ෂය තුලදී ලියා හරින ලද බොල් ණය. මේ අවුරුද්දේ බොල් ණය ලියලා තියෙනවා 24000ක්. අඩමාන ණය ආරම්භයේ වෙන් කරලා තියෙනවා 40ක්. අවසානයේ 50. ඒ කියන්නේ ඌණ වෙන් කිරීමක් තියෙනවා 10000ක. මේ අවුරුද්දේ ලාභයට එරෙහිව කපා හරින තියෙනවා 10000. හරි. පෙර වර්ෂයේ ලියා හරින ලද බොල් ණය නැවත ලැබීම 14යි. මේ අවුරුද්දේ එතකොට බොල් ණය 24000ක් තියෙනවනේ. ඒකෙන් 14000ක් ගිය අවුරුද්දේ හම්බෙච්ච එක අඩු කරනවා. එතකොට 10000යි. ඒ 10000ට අඩමාන ණය ඌණ වෙන් කිරීම තියෙනවා 10ක්. එහෙනම් 20යි. එහෙනම් රුපියල් 20000යි. බොල් හා අඩමාන ණය සුද්ධ වටිනාකම 20000යි. 48 ප්‍රතිපාදනයක් ගිණුම් වල වාර්තා කිරීමේදී සැලකිය යුතු නිර්ණායක. සැලකිය යුතු නිර්ණායක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මුදල් ප්‍රවාහයන්
ව්‍යාපාරයෙන් ඉවතට ගලා යාමේ භව්‍යතාවයක් තියෙන්න ඕනේ නැත්නම් හැකියාවක් තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි වටිනාකම අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි නැත්නම් ඇස්තමේන්තු කළ හැකි වෙන්න ඕනේ. right 49. සමාගමක නිෂ්පාදන මට්ටම් දෙකකදී පිරිවැය දත්ත පහත දී ඇත. අපෙන් අහනවා ඉහත එක් එක් පිරිවැය ස්ථාවර විචල්්‍ය හෝ අර්ධ විචල්්‍ය ලෙස වර්ග කරන්න. ඍජු ශ්‍රමය බලමුකෝ. ඍජු ශ්‍රමය ඒකක 10000 දී 30යි ඒකක 20000 දී 60යි. ඒ කියන්නේ නිෂ්පාදනය වැඩි වෙනකොට වැඩි වෙලා තියෙනවානේ. right නිෂ්පාදනය වැඩි වීමට සමානුපාතික. මොකද 10000 දී 30000යි 20000 දී 60000යි. ඩබල් වෙලා තියෙනවා. right නිෂ්පාදනය දෙගුණයක් වෙනකොට පිරිවැය දෙගුණයක් වෙලා පැහැදිලිවම විචල්්‍ය. විදුලිය 10000 දී 10000යි 20000 දී 15000යි. විචල්්‍ය හැබැයි අර්ධ විචල්්‍ය. අර්ධ විචල්්‍ය. කම්මල් කුලිය 10000 දී 15000යි 20000 දී 15000යි. වෙනස් වෙලා නැහැ. අන්න ස්ථාවරයි. අපි එනවා 50 අන්තිම ප්‍රශ්නය සීමිත බාලී සමාගමේ 2023 12:31 දිනට පහත ශේෂයන් උපුටාගෙන ඇත. right එහෙනම් ප්‍රකාශ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ප්‍රත්‍යාගන සංචිතය පොදු සංචිතය මුළු වගකීම් right රඳවාගත් ඉපයුම් අවසන් වසරේ ලාභය ආරම්භක වත්කම් අපිට කියනවා හිමිකම right 12:31ට. එතකොට හිමිකම ගන්න නම් ප්‍රකාශිත ප්‍රාග්ධනය ඕකේ 4500යි ප්‍රත්‍යාගන සංචිතය ඕකේ හිමිකම පොදු සංචිතය ඕකේ හිමිකම ඊළඟ මුළු වගකීම් ගන්න බෑ. ආරම්භක රඳවාගත් ඉපයුම් 300යි මේ අවුරුද්දේ ලාභය 400යි. එතකොට ඔක්කොම රඳවාගත් ඉපයුම් 700යි. වත්කම් අදාළ වෙන්නේ. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරනවා 0යි 5යි 10යි 24යි 24යි 7යි. එහෙනම් 7450 රුපියල්. එහෙනම් ලකුණු දාගන්න එකට 2 ගාන.